දැන් ගම්පුතේ අපි 26 වෙනි පාඩම සංඛ්‍යාත ව්‍යාප්ති 26 වෙනි පාඩම සංඛ්‍යාත ව්‍යාප්ති තුන්වෙනි වාරේ තියෙන ලේසිම පාඩමක්. යටතේ අනුමාත්‍රිකාවලියන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ පන්ති ප්‍රාන්තර වලට වෙන් කරපු. ඒ කියන්නේ සමූහ වලට වෙන් කරපු සංඛ්‍යා සමූහයක්. දැන් අපි ගත්තොත් සමහර දත්ත කියනකොට ඉතා විශාල ප්‍රමාණයක් තියෙනකොට අපිට කරදරයි ඒ ටික වෙන වෙනම තිබ්බහම ඒ තිබිලා ඇති වැඩකුත් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු ඔයාලගේ පාසලේ 10 ශ්‍රේණියේ ගමු පළවෙනි වාර පරීක්ෂණයේ ගණිතයේ ලකුණු. ඒක ළමයි ගොඩාක් ඉන්න ඉස්කෝලේ එක නම් පුතේ මේ එක අපි බැලුවොත් එහෙම ලකුණු ළමයින්ගේ ලකුණු එක එක අහගෙන ගියයි කියලාත් ඇති වැඩක් නැහැ. අපිට මතක නැහැනේ පුතේ කොහොමද වෙන්නේ කියලා. අදහසක් ගන්න බෑ. ඒ හින්දා කරන්නේ ඒ ලකුණු පුතේ ගොඩවල් වලට වෙන් කරනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් 0.20යි අතර කීයද? 21යි 40යි අතර කීයද? 41යි 60යි අතර කීයද? 61යි 70යි අතර කීයද? 70ට වඩා වැඩි කොච්චරද? ඒත් එහෙම ගත්තාම පුතේ අපිට මේක ලස්සනට ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් 0.20යි අතර කට්ටිය ගොඩාක් වැඩි නම් ඒ කියන්නේ ළමයි ගණිතයට දුර්වලයි ඒ පන්තිවල. අනිත් පැත්තෙන් වැඩි නම් අපි හිතමු 71කට වඩා වැඩි අය ගොඩාක් ඉන්නවා නම් එහෙනම් ගණන් වලට හොඳයි. අදහසක් ගන්න පුළුවන් නේ පුතේ. නේද? ඔය වගේ ගොඩක් ලොකු සංඛ්‍යා ව්‍යාප්ති තිබ්බහම අපි ඔහොම ගොඩවල් වලට වෙන් කරනවා. හරිද? ගොඩවල් වලට වෙන් කරනවා. එහෙම නැත්නම් සමූහ වලට වෙන් කරනවා. මේ විදිහට සමූහ වලට වෙන් කරපු සංඛ්‍යා ව්‍යාප්තියකට අපි කියනවා පුතේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. උදාහරණයක් අපි ගත්තොත් මේ වගේ එකක්. මම ගන්නවා පන්ති ප්‍රාන්තරය ඊළඟට මම දානවා සංඛ්‍යාතය. මම මෙතන මෙහෙම එකක් දාන්නම් පුතේ. අපි දාමු 1යි 5යි අතර 6යි 10යි ඊළඟට අපි දාමු 11යි 15යි ඔය 2යි 3යි අපි දාමු 7යි. එතකොට මේ වගේ එකක් ආවම පුතේ ගොඩවල් වලට වෙන් කරලා තියෙන 1යි 5යි අතර 2යි 6යි 10යි අතර 3යි 11යි 15යි අතර 7යි. හරිද? දැන් මේවට අපි කියනවා සමූහිත සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. අපි මේ පාඩමේ කතා කරන්න යන්නේ මේ જાතිය සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යන්නය ගණනය කරන්නේ කොහොමද කියන්නේ. හරිද? ඒකට අවශ්‍ය මූලික දේවල් ටිකක් තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. අපි චුට්ටක් ලියාගෙන ඉන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද කියලා. මේ පොඩි වාක්‍යයක් ලියන්නකෝ. සමූහ වලට එනම් පන්ති ප්‍රාන්තර වලට වෙන් කරන ලද සංඛ්‍යා ව්‍යාප්තියක් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නම් වේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නම් වේ. හරි උදාහරණ කියලා පුතේ මෙන්න මේ කීපේ ලියා ගන්න. මේ චුට්ට ලියන්න උදාහරණ කියලා
පුතේ එතකොට මේ වගේ පන්ති ප්‍රාන්තර තියෙන සංඛ්‍යා ව්‍යාප්තියක් අහම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පන්ති ප්‍රාන්තර වල මධ්‍ය අගය හොයාගන්න. මධ්‍ය අගය කියලා කියන්නේ මේ මැද අගය පුතේ. මේ මැද අගය හොයන්න හරි ලේසි. මේ වගේ සංඛ්‍යා ව්‍යාප්තිය අපි කරන්නේ මේ දෙපැත්තේ සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. හරිද? දෙපැත්තේ සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා නම් පන්ති ප්‍රාන්තරේ මධ්‍ය අගය උදාහරණ විදිහට ගත්තා නම් හරි නේද? ගොඩක් ලොකුවට ලියන්න ඕනේ නැහැ. උදාහරණ දෙකක් මම ගන්නම්. මම ගන්නවා 6 10 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. එතකොට අපි ඒකේ කරන්නේ පුතේ 6යි 10යි එකතු කරලා එන උත්තරේ දෙකෙන් බෙදනවා. 16යි 16 දෙකෙන් බෙදුවාම 8. හරිද? සමහරවිට දශම එන්නත් පුළුවන්. උදාහරණයක් 5 දාමු 5 15 අපි දාමු 6යි 5යි 10 දාමු 5යි 10 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. මේකේ වෙන්නේ පුතේ 5යි 10යි එකතු කරලා දෙකෙන් බෙදනවා. 10යි 5යි 15යි 15 දෙකෙන් බෙදුවාම 7.5. දශම ආවට ප්‍රශ්නයක් නැහැ පුතේ. දශම එන්න පුළුවන්කම තියෙනවා. හරි. මම හිතන්නේ විශේෂ විස්තරයක් ඕන වෙන්නේ නැහැ. උදාහරණ කියලා මේ දෙක ලියාගත්තා. ඉතින් මධ්‍ය අගයනේ පුතේ. ලියන්න කොහෙද? පන්ති ප්‍රාන්තරයක තරම අනුමාත්‍රකාව. ඒ තරම කියලා කියන්නේ ඒ යම්කිසි පන්ති ප්‍රාන්තරයක් දුන්නාම දැන් මේ මම එකක් ඉතුරු කරගත්තේ ඒකයි. මේ පන්ති ප්‍රාන්තරයකට ඇතුළත් කරන්න පුළුවන් එකිනෙකට වෙනස් පූර්ණ සංඛ්‍යා ගණන. ඒකට අපි කියනවා පන්ති ප්‍රාන්තරයක තරම කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මේ 1 5 පන්ති ප්‍රාන්තරය ගත්තොත් පුතේ 1 සිට 5 දක්වාම ඉලක්කම් දාන්න පුළුවන්. එතකොට තරම වෙන්නේ 1 2 3 4 5යි. තරම 5යි පුතේ. දැන් 6 ඉඳලා 10 ගත්තොත් දැන් මේ දෙන අඩු කළාම අපිට පේන්නේ 4යි කියලා. ඒ වුණාට ඉලක්කම් 5ක් දාන්න පුළුවන් පුතේ. මොකද 6ක් දාන්න පුළුවන්. 6 7 8 9 10. තරම 5යි පුතේ. හැබැයි ඔය වගේ එකකට තරම 5 ওই විදිහට ගන්න පුළුවන් පුතේ. හැබැයි මේ වගේ එකක් ආවොත් අපි ගමු මෙහෙම එකක්. මම ගන්නවා පන්ති ප්‍රාන්තරයයි සංඛ්‍යාතයයි. මම ගන්නවා මෙහෙම. ගමු 5 10. බිඳුව 5ම දාමු. ඊළඟට 10 15. 9 5 8. දැන් මේ පන්ති ප්‍රාන්තර දෙකේ වෙනසක් පේනවනේ. මම මේ දීලා දුන්න දෙක කියලා මේ බලන්න. මෙයාගේ ඉවර වෙන එකෙන් පටන් ගන්න නෑ පුතේ. එකක වෙනසක් තියෙනවා. මෙයාගේ ඉවර වෙන එකෙන් පටන් ගන්නවා පුතේ. එතකොට පොඩි වෙනසක් වෙනවා පුතේ. මේකට අපි කියනවා මේ තියෙන්නේ විවික්ත පන්ති ප්‍රාන්තර. විවික්ත දත්ත තියෙන පන්ති ප්‍රාන්තර කියලා. විවික්ත. හරිද? එතකොට ඒකේ තේරුම පුතේ පූර්ණ සංඛ්‍යා විතරයි මේකට දාන්න පුළුවන්. අපි ගත්තොත් පවුලක සිටින දරුවන් ගන්න. මේකේ පුතේ භාග කාල නැහැනේ. පූර්ණ සංඛ්‍යා විතරනේ තියෙන්නේ නේ. එතකොට ඒ වගේ තියෙන දත්ත විතරයි මේ තියෙන්නේ. මොකද එහෙම නැති වුණොත් උදාහරණයක් 5.4 වගේ ආවොත් පුතේ දාන්න බෑ මේකට. කොහෙ දාන්නද? 5.4 මේකට දාන්නත් බෑ මේකට දාන්නත් බෑනේ. ඒ කියන්නේ මේකේ තියෙන පූර්ණ සංඛ්‍යා විතරයි. හරි ඒ වගේ එහෙක තරම හොයන්න කිව්වහම ඇත්තටම පුළුවන් පුතේ මේ දෙන්න අඩු කළාම වෙන්නේ 4යි පුතේ. ඒකට එකක් එකතු කරනවා. එතකොට 5යි. එහෙම නැත්නම් මුල ඉලක්කම ඉඳන් ගණන් කරනවා. 1 2 3 4 5. ඕන එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මෙතන ඊට වඩා වෙනස් පුතේ වැඩි. ඊට වඩා වෙනස් කියන්නේ මේ තැන් දෙකේ එකම අගයනේ තියෙන්නේ පුතේ. අපි ඒකට කියනවා මේ තියෙන්නේ සන්තතික දත්ත තියෙන පන්ති ප්‍රාන්තරයක් කියලා. සන්තතිකයි පුතේ. සංතතිකයි කියලා කියන්නේ මේකේ ඕන තරම් සංඛ්‍යා දාන්න පුළුවන්. මොකද මේ ඉවර වෙන එකෙන්ම පටන් ගන්නවනේ පුතේ. දැන් 5.1 වගේ ආවොත් මේකට ගෙනහලා දාන්න පුළුවන්.
එතකොට පොඩි ගැටලුවක් තියෙනවා මේකේ. දැන් පුතේ 10 ආවොත් උදාහරණයක් විදිහට මේකටද දාන්නේ කියලා අපි තීරණය කරන්න ඕනේ. ඇයි ඉතින් 10 දෙපැත්තටම දාන්න බෑනේ පුතේ. දැන් මෙහෙම ගන්න. බිංදුව ආවොත් පුතේ දාන්න තියෙන එකම තැන මෙතන. වෙන කොහෙවත් දාන්න බෑනේ. එහෙනම් පළවෙනි එක අයිති වෙනවා මේකටනේ. එහෙනම් 5 ආවොත් මේකට තමයි දාන්න වෙන්නේ. 10 ආවොත් මේකට දාන්න වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ එක පන්ති ප්‍රාන්තරේ ගන්නකොට මේ දෙන්න අඩු කළාම එන උත්තරේ හරි පුතේ. මේක අඩු කළාම 5යි, මේක අඩු කළාම 5යි, මේක අඩු කළාම 5යි. අඩු කළාම එන උත්තරේ හරි. මේක අඩු කළාම එන උත්තරේ හරියන්නේ නැත්තේ එක ඉලක්කමක් අඩු වෙනවා. මොකද දෙපැත්ත ඉලක්කම් දෙකම ගන්න ඕනේ නේ පුතේ. ගන්න ඕනේ ඉන්න අඩු කරලා එකක් එකතු කරනවා. මේකේ දෙපැත්ත ඉලක්කම් දෙකම ගන්න ඕනේ නැහැ. එකක් අනිත් පැත්තට යනවානේ. ඒ නිසා නිකම්ම අඩු කළා නම් හරි. හරිද? ඒක විභාගෙදී ඔය මොකක්වත් වගු මුකුත් දෙන්නේ නැතුව කියනවා අපිට එකපාරටම 6 10 පන්ති ප්‍රාන්තරයේ තරම කීයද? එතකොට පුතේ අපි දන්නේ අර જાති එකක්ද මේ જાති එකක්ද කියලා. එහෙම වුණොත් අපි දෙපැත්ත ඉලක්කම් දෙක ගන්නවා කියලා සලකලා තමයි ගන්න වෙන්නේ. 6 7 8 9 10 කියලා ගණන් කරලා ගන්නවා පුතේ. වෙන කරන්න දෙයක් නැහැ නේද? හරිද? අපි නම් මෙහෙම ලියමුකෝ. පන්ති ප්‍රාන්තරයේ තරම කියලා කියන්න. යම් පන්ති ප්‍රාන්තරයකට ඇතුළත් කළ හැකි එකිනෙකට වෙනස් සංඛ්‍යා ගණනයි. එකිනෙකට වෙනස් සංඛ්‍යා ගණනයි. ඊට පස්සේ අපි වෙනම ලියමු පුතේ. වෙනම ලියමු. පන්ති ප්‍රාන්තරයක තරම පහත පරිදි සෙවිය හැකියි. එහෙම කියලා අපිට පුළුවන් විවික්ත දත්ත ඇතුළේ කියලා මේ වගේ එකක් මේ වගේ පන්ති ප්‍රාන්තර ඉස්සෙල්ලේම තමයි අපි ලියා ගන්න ඉවර වෙන එකෙන් පටන් ගන්න නෑ පුතේ. ඒකයි මේකේ වෙනස. හරිද? එතකොට ලොකුවට හිතන්න එපා පුතේ. මම ওই ලොකු විස්තරයක් කළාට මේකේ හරි සරල දෙයක් තියෙනවා. ඉවර වෙන එකෙන් පටන් ගන්නෙ නැත්තම් මේකේ තරම හොයනකොට අපි කරන්නේ මේ දෙන්න අඩු කරලා එන උත්තරයට එකක් එකතු කරනවා. හරිද? මේ ගත්තොත් 6 10 පන්ති ප්‍රාන්තරයේ තරම. මොකෝඩි ගන්න දෙයක් නැහැ. අපි කරන්නේ පුතේ මේ දෙපැත්තේ සංඛ්‍යා දෙක එකතු කරනවා. වචනෙන් ඕනනම් මම ලියන්න. සංඛ්‍යා දෙකේ වෙනස එකතු කිරීම එක. කියන්නේ 10 අඩු කිරීම 6 මේ අඩු කිරීම කියලා ලියුම එකතු කිරීම එක. හතරයි එකතු කිරීම 5. දැන් විවික්ත නම් පුතේ ඕම විවික්තයි කියේදී තේරුම ඉවර වෙන එකෙන් පටන් ගන්න එකක වෙනසකින් පටන් ගන්න පූර්ණ සංඛ්‍යා විතරයි තියෙන්නේ. එතකොට සන්තතික දත්ත තියෙනවා නම් ඒක අපිට තීරණය කරන්න හරි ලේසියි. ඉවර වෙන එකෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ දිගටම දත්ත ටික තියෙනවා කියලා. එහෙම වුණොත් මේක තරම කිසි කරදරයක් නැතුව සංඛ්‍යා දෙක අඩු කරලා ගන්න පුළුවන්. මේ පන්ති ප්‍රාන්තරයේ තරම අපිට ගන්න පුළුවන් පුතේ සංඛ්‍යා දෙකේ වෙනස. සංඛ්‍යා දෙකේ වෙනසින් ලේසියෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා. දැන් 10න් 5ක් අඩු කරනවා. 5. එකක් එකතු කරන්න දෙයක් නැහැ පුතේ. ගම ගන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ
කීපයක් දීලා නම් මේක අඳුර ගන්න පුළුවන්. නැත්තම් අඳුර ගන්න බෑ පුතේ. නැත්තම් අඳුර ගන්න බැරි හින්දා එහෙම වුණොත් අපි මේ විදියට තමයි ගණනය කරලා දාගන්නේ. මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්න ඇති පුතේ. ඒක සරලව මතක තිබ්බනම් හරි. ඕක ඔයාලගේ පොතේ එක තැනක තියෙන නිසායි මම කිව්වේ. ඔය වැඩි ඉවර කරලා පුතේ අනුමාත්‍රිකාවල් ලියමු. සමූහිත දත්තවල මධ්‍යයන්ය ගණනය කිරීම. සමූහිත දත්තවල මධ්‍යයන්ය ගණනය කිරීම. එතකොට පුතේ මධ්‍යයන්ය හොයලා සමූහිත දත්ත කියලා කියන්නේ වගුවක ආකාරයේ දෙන දත්තනේ. එතකොට ඒකේ මධ්‍යයන්ය හොයන්නත් අපි වගුවක්ම පාවිච්චි කරනවා. ඒ හින්දා මම ඔයාලගේ පොතේ තියෙන උදාහරණකින්ම හදලා පෙන්නන්නම් වැඩි. හරි? ගමු 26 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. 26 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. පිටුව 92. බලන්න ඒ ගාන කියලා මෙහෙම එකක්. එළවලු එකතු කිරීමේ මධ්‍යස්ථානයකට ගොවීන් විසින් ගෙනෙනු ලබන එළවලු ප්‍රමාණ පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී එක්තරා දිනකදී ගොවීන් 40ක් ගෙනෙන ලද බෝන්ටි ප්‍රමාණ පිළිබඳව ලැබුණු දත්ත වලින් සංඛ්‍යා ව්‍යාප්තිය හදලා තියෙනවා. එහෙම කියන්නේ නේද? හරි. ඊට පස්සේ කියනවා මධ්‍යයන්ය හොයන්න. දැන් පුතේ වගුවක් නේ දීලා තියෙන්නේ. එහෙනම් මධ්‍යයන්ය හොයන්නත් අපි වගුවක් අඳිනවා. පේලි 4ක වගුවක්. 9 පන්ති අපි යන්නේ පේලි 3ක වගුවක් පුතේ. අපි මේක පේලි 4ක් කරනවා මොකද පන්ති ප්‍රාන්තරයක් තියෙන නිසා. ඔන්න බලන්න මම මේක පටන් ගන්න හැටි. දැන් බලා ඉඳලා කරමු. දැන් මේක ඉස්සෙල්ලාම තියෙන ස්කන්ධය. ඒක මම දානවා. ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් තියෙනවා. ඊළඟට අපි අලුතෙන් පේලියක් මේකට දාගන්න ඕනේ. මධ්‍ය අගය. අපි ඒක x කියලා දානවා. විචල්‍යයක්. ඒ කියන්නේ එකින් එකට වෙනස් වෙනවා කියන තේරුම. ඊළඟට සංඛ්‍යාතය. එහෙම නැත්නම් මෙතන තියෙන එකට ගලපලා අපිට ලියන්න පුළුවන් ගොවීන් ගණන. සංඛ්‍යාතය. f කියලා දානවා. ඊට පස්සේ fx මේ දෙන්නගේ ගුණිතය මෙතනට දානවා. වගුව පුතේ පේලි 4ක වගුව. ඊළඟට මෙතන තියෙන අගයන් ටික අපි දා ගන්නවා 14 18 22 22 26 26 30 34 ඊළඟට ගොවීන් ගන්න පුතේ මෙතන 3 7 15 11 7 දැන් අපි කරන්නේ මෙහෙමයි පුතේ මධ්‍යයන්ය හොයන්න ඕනේ දැන් මෙතන ගැටලුව තියෙන්නේ පුතේ ඇත්තටම වෙන දේ බලන්නකො 14යි 18යි අතර 3යි දැන් මධ්‍යයන්ය හොයනකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ තියෙන සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරලා තියෙන ගාණෙන් බෙදනවා දැන් ඊට ලකුණු වල මධ්‍යයන්ය හොයන්නේ වාර පරීක්ෂණේ වැඩ 9ක් තියෙනවනේ ඔයාලට වැඩ 9 මේක කවු කරලා 9න් බෙදනවා ඒකනේ කරන්නේ නේ දැන් මේකෙත් එහෙම කරගන්න විදිහක් තිබ්බනම් හරි දැන් මෙතන තියෙන අගයන් ටික ඔක්කොම එකතු කළාම එනවා මෙතනට අගේ සම්පූර්ණ ගාණ කීයද කියලා මොන වගේ වල තියෙන්නේ කියලා හොයන්න ඕන වෙන්නේ. නේ එහෙම හොයන්න බෑ පුතේ මේකෙන්. 14යි 18යි අතර 3යි. එහෙම කිව්වනේ අපි දන්නේ නැහැ මේක 14ද 18ද 15ද 16ද කියලා. ඊට අපි සම්මතයක් ගන්නවා පුතේ. මෙන්න මෙහෙම එකක් තියෙන්න ඕනේ. මෙයාගේ මධ්‍ය අගය ගන්නවා. දැන් මධ්‍ය අගය ගන්න අපි දන්නවා මේ දෙන එකතු කරලා දෙකෙන් බෙදලා මෙතනට දානවා. අපි හිතා ගන්නවා ඒ જાති ඒවා තුනක් තමයි තියෙන්නේ කියලා. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ මේක. එතකොට මධ්‍ය අගය ගන්න පුතේ එකතු කරලා දෙකෙන් බෙදන්න පුළුවන්. තව ඊට වඩා පොඩි ලේසි වැඩක් කරන්න පුළුවන් මේකේ මෙහෙම කළොත්. මේ සංඛ්‍යා දෙකේ වෙනස බලනවා පුතේ.
18න් 14ක් ගියාම 4යිනේ පුතේ. ඊළඟට වෙනසෙන් භාගයක් ගන්නවා හැම වෙලේම. වෙනසෙන් භාගයක් අරගෙන මුල සංඛ්‍යාවට එකතු කරනවා පුතේ. දැන් 4න් භාගයක් ගත්තොත් 2යිනේ පුතේ. මුල එකට 2 2 එකතු කරනවා. 14යි 2යි 16. මේ දෙන එකතු කරලා දෙකෙන් බෙදුවොත් ඕක තමයි එන්නේ. 18යි 2යි 20යි. 22යි 2යි 24යි. 26යි 2යි 28යි. 30යි 2යි 32යි. හරිද? මේ පැත්තේ මෙතනත් රටාවක් තියෙනවා. මේ 4 4 වැඩි වෙලා යන්නේ. එකක් දෙකක් දැම්මම පස්සේ දිගට රටාව අහු වෙනවා පුතේ. හරි. දැන් අපි කරන්නේ පුතේ මේ දෙන්න ගුණ කරලා මෙහෙට පුරවමු. 16 වරක් 3 48යි. 4ක් බිඳුවයි 4ක් 2 14යි. 140යි. ඔය වගේ මේ පැත්තට මේ ටික වැඩි කරගෙන යනවා පුතේ. ඊට පස්සේ අපි මේ ටික ගන්නවා එකතුව. F තීරුවේ එකතුව ගන්නවා. අපි ඒක ලියනවා මෙහෙම. සංකේතය. මේකට කියනවා සිග්මා F කියලා. මේ සංකේතය වල දැකලා තියෙනවා දැන් කම්පියුටර් Excel sheet එකේ පුතේ. මේක ගැව්වහම මේ ටික සිලෙක්ට් කළා මේක ගැව්වා මේ ටික එකතුව වැටෙනවනේ. ඒකේ තේරුම මේ එකතු කරන්න ගන්න සංකේතය මේ තියෙනවානේ සාම. ත්‍රිකෝණිය අකුරක්. ඊළඟට fx තීරුවේ ආගේ මෙතන දානවා. එකින් එක එකතු කළා කියලා කියන්නේ අපි දාන සිග්මා fx. මේක වැඩි කරලා ගත්ත ටික එකතු කරනවා. ඊට පස්සේ මධ්‍යන්නේ වෙන්නේ පුතේ. මධ්‍යන්නේ කියන්නේ සාමාන්‍යයෙන් මෙතනට තමයි එන්නේ මුළු එකතුව. මෙතන තමයි ගොවීන් ගාන එන්නේ. අපි ඔය දෙන්න බෙදනවා. සිග්මා fx බෙදනවා සිග්මා f වලින්. බෙදුවා නම් අපිට මධ්‍යන්නේ කීයද කියලා ලැබෙනවා. විශේෂයෙන් කියලා නැත්තම් දශම එනවා නම් දශම ස්ථාන වලට තියෙන අපිට අඩුම දශම ස්ථාන දෙකකටවත් තියෙනවා. එනවා නම් ඉතින් මේ පූර්ණ සංඛ්‍යා එනවා නම් ගැටලුවක් නෑ පුතේ. හරි. හරි. වගුව සම්පූර්ණ කරමු බලන්න පුතේ ඉක්මනට. හරි පුතේ මේ අන්තිමටම මේ අන්තිමට උත්තරෙත් හරි. නම් බලමු. මේකේ ඔයාලට 360ක්. මෙතනේ 308ක්. 128ක් ඒ. 984ක් ඒ මෙතන. මෙතන 40ක් ඒ. එතකොට පුතේ මෙතන එනවා 984 බෙදීම 40. අපිට මේක ලේසියෙන් බෙදුවේ හැකි බිඳුව කපලා. දැන් ඔයාලගේ මේ කපන්න අනිත් බිඳුවක් නැහැ කියලා. මෙහෙම කළා කියලා පුතේ බිඳුවක් නැති වුණාට මේ බිඳුව කපලා පුතේ එක බිඳුවනේ කැපුවේ. මෙහි ඉඳලා එක ඉලක්කමක් පාස් කරලා දශම තියෙනවා. බිඳු දෙකක් කැපුවා නම් ඉලක්කම් දෙකක් පාස් කරලා දශම තියෙනවා. ඒතකොට හරිය ලේසියි මේක සුළු කරගන්න. එතකොට දැන් 4ෙන් බෙදන්න තියෙන 4 වරක් 2 8යි එකක් ඉතුරුයි 18 4 වරක් 4 16යි දෙකක් ඉතුරුයි දශම තිබ්බා 24ට 6යි ඉක්මනට බෙදුව හැකියි. මේකේ උත්තරේ වෙන්නේ 24.6යි. මෙතන මේකෙන් තමයි මෙතන තියෙන එකකින් තමයි පුතේ එන්නේ. ඒ කියන්නේ උත්තරය කිලෝග්‍රෑම්. ඔයාලා ගාන හොඳට හදලා කිලෝල බැලුවොත් මෙතන අපිට හොයන්න කියලා තියෙන්නේ එක ගොවියෙක් දවසකට ගේන බෝංචි ප්‍රමාණය. හරිනේ ඉතින් මේ දවසකට මෙච්චර ප්‍රමාණයක් එකතු වෙනවා. ඒක ගේන්නේ ගොවියෝ 40 දෙනෙක්. එහෙනම් මේක 40ෙන් බෙදුවාම වෙනවා එක්කෙනෙක් කොච්චර ගෙනාවද කියලා. දැන් අපෙන් තව ප්‍රශ්නයක් අහනවා පුතේ මේකේ. දවස් 10කදී මේ විදිහට හිතුවොත් දවස් 10කදී කොච්චර එනවද කියලා පුතේ. අපි ලේසියෙන්ම මෙහෙම කරන්නේ. මෙතනින් හැදුවේ පුතේ. එක දවසකදී 984ක් එනවා කිලෝග්‍රෑම් එකකදී. ඊළඟ ඉතින් දවස් 10ක් කියන්නේ මේ જાතියේම 10ක්. 9840යි කිලෝග්‍රෑම්. ඒ ඔයාලා මේක මෙයා 40න් වැඩි කරලා එන උත්තරේ 10න් වැඩි කරලා මේ උත්තරේ එනවා පුතේ. ඉච්චර මහන්සි වෙන්නේ නැතුව ගන්නයි මම මෙතනට ගියේ. හරි? ඔය ගානට ගත්තා නම් හරිනේ.
අන්න හරි ලේසි ගානක් පුතේ. දැන් මේ ගණන් එක જાතිය ගොඩාක් හදන්න ඕනේ නැහැ. අපි තව එකක් හදමු. මම හදනවා අභ්‍යාසයේ අන්තිම ගාන ඊළඟට පුතේ. 5 වෙනි ගාන හදනවා. මේකෙන් පස්සේ අපි ගමු අභ්‍යාසයේ 5 වෙනි ගානට. පස්වෙනි ගානෙත් පළවෙනි එකේ අහනවා මේ ව්‍යාප්තියේ මාතපන්තිය සොයන්නලු. ඒතර මාතපන්තිය කියන්නේ වැඩිම ඉලක්කම් ප්‍රමාණයක් තියෙන පන්ති ප්‍රාන්තරය. දැන් බලන්නකෝ සංඛ්‍යාතයේ වැඩිම ඉලක්කම තියෙන්නේ මේකේ 20. ඔව් 20 තියෙන්නේ. එතකොට 20ට අදාළව තියෙන 75යි 100යි. ඒක තමයි වැඩිම සංඛ්‍යා ප්‍රමාණයක් තියෙන්නේ. ඒතර මාතපන්තිය කියන්නේ 75යි 100යි. මාතේ කියන්නේ එහෙමනේ වැඩිම වාර ගන්නලා ලියලා තියෙන ඉලක්කමනේ. මාතපන්තිය කියන්නේ වැඩිම අගයක් තියෙන සංඛ්‍යා වැඩිම ප්‍රමාණයක් තියෙන පන්ති ප්‍රාන්තරය. 75යි 100යි. ඊළඟට අපිට කියනවා ඉහත තොරතුරු වලට අනුව ලොරියේ පටවා තිබූ දැව කලක මධ්‍යන්නේ වට ප්‍රමාණය ගණනය කරන්න. මධ්‍යන්නේ අහන්නේ වගුවක් දීලා පුතේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි පේලි 4ක වගුවක් හදන්නම ඕනේ. අපි හදමු පුතේ. පොතේ තියෙන පේලි දෙකයි අපි දාගන්න පේලි දෙකයි. දෙවෙනි කොටස දැව කලක වට ප්‍රමාණය ඊළඟට අපිට ඕන වෙනවා පුතේ මධ්‍ය අගය x ඊළඟට ඕන වෙනවා සංඛ්‍යාතය f ඊළඟට ඕන වෙනවා මේ දෙන්නගේ ගුණිතය පුතේ fx අපි හදමු බලමු. 25 25 සංඛ්‍යාතය අපි මේක දැම්මා. සම්පූර්ණ කරන් බලන්න පුතේ. මධ්‍ය අගයට දශමාවට කමක් නැහැ. මධ්‍ය අගයේ පුතේ දාගන්න හරියට එක්ක මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 25යි 25යි දෙකෙන් බෙදුවාම 12.5. එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට යන්න ඕනේ. සංඛ්‍යා දෙක අතර පරතරය බලනවා. ඒකෙත් මේකත් එන්නේ 25යි නේ පුතේ. මේ හැම එකෙම පරතරය සමාන වෙන්න තමයි දෙන්නේ. එතකොට පරතරයෙන් භාගයක් ගන්නවා. වෙනසෙන් භාගයක්. 25න් භාගේ 12.5යි. එතකොට අපි කරන්නේ මේ පළවෙනි ඉලක්කමට 12.5 ගාන එකතු කරනවා පුතේ. 25ට 12.5 27.5 50ට 12.5 50යි 60යි 62.5යි 75ට 12.5 87.5යි 100ට 12.5 112.5 ඔන්න මම ඒක දාලා දුන්නා. දැන් මේ පැත්තට ගුණ කරන්න පුතේ. 12.8 ඒවා sorry 12.5 ඒවා 8ක් ගත්තොත් 100. මේක ගුණ කරාම 375යි. හරි. හදාගෙන යමු පුතේ. ඉතුරු ටික ඔයාලා සම්පූර්ණ කරන්න. ඒකෙත් ඉස්සෙල්ලා විදියට උත්තරේ පොඩ්ඩක් කිව්වා නම් හරි. මේ 62.5 12න් වැඩි කළාම ඔයාලා ලැබෙවි 750.
මේක වැඩි කළා මේ 1750. මේක වැඩි කළා මේ 2025. එකතුව 5000 නේද? 5000 නේ. මේක එකතුව පුතේ 68යි මම හිතන්නේ. දැන් අපිට තියෙන්නේ 5000 68න් බෙදන්න පුතේ. 4න් විතර බෙදලා හිටියොත් ගාන හදන්න ලේසියි. දැන් විභාගෙදී අපි බෙදන්න එපානේ. 4 වරක් 1 4යි 4 වරක් 7යි. 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 1250. බලන්න පැත්තක පුතේ 1250 17න් බෙදලා පුතේ බෙදුවොත් මෙතන එනවා පුතේ 73.5යි 2යි 9යි ඔහොම දිගට යනවා පුතේ. ඉතින් දශම ස්ථාන දෙකකට විතර තිබ්බනම් ඇති ඉතින්. හරි. දැන් සෙන්ටිමීටර් 73.5 කියලා උත්තරේ වුණා. ඒත් හරි. එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. හරි. පුතේ එතකොට අඩුපාඩුවක් තියෙනවා නම් හදාගමු. දැන් ඔයාලට පේන්න ඕනේ මේ ගණන් සුළු කරන්න ගියාම පොඩි ගැටලු සහගතයි අහු වෙනවා. සුළු කරන්න ඉතින් පොඩක් අමාරුයි. ටිකක් හරි පුළුවන් නම් ඉතින් වරදක් නැහැ කරගන්න නම් පුළුවන්. ඉතින් කොහොම වුණත් සුළු කිරීම පහසු කරගන්න පුතේ. දැන් මේක සුළු කරන්න අමාරුයිනේ. සුළු කිරීම පහසු කරගන්න අපිට පුළුවන් තව මේ ගාන වෙනස් ආකාරයකට හදන්න. අපි ඒකෙදි කරන්නේ මෙහෙමයි. අපි හිතා ගන්නවා මධ්‍යයන්නේ මොකක්ද කියලා. කලින් හිතා ගන්නවා. මේක වෙන්නේ කියලා ගාන හදාගෙන යනවා. එතකොට ඔහොම කලින් හිතා ගන්න මධ්‍යයන්නේට අපි කියනවා පුතේ උපකල්පිත මධ්‍යයන්නේ කියලා. උපකල්පිත මධ්‍යයන්නේ. උපකල්පනය කරපු මධ්‍යයන්නේ පුතේ. ඒ උපකල්පිත මධ්‍යයන්නය පාවිච්චි කරලා අපිට පුළුවන් පුතේ මේ ගාන හදන්න. එතකොට විශේෂයෙන් කියපු නැති අවස්ථාවකදී උපකල්පිත මධ්‍යයන්නේ විදිහට අපි සාමාන්‍යයෙන් පුතේ මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. දැන් මේක නම් මාතේ කියන්නේ පුතේ 20ට අදාළ මේකනේ මාත පන්ති. මෙයාගේ මධ්‍ය අගය. මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය හරියි. මධ්‍යස්ථයේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය හරියි යොදා ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. විභාගෙදී නම් කියනවා මොකද්ද ගන්න ඕනේ කියලා. උපකල්පිත මධ්‍යයන්නේ විදියට. ඉතින් කිව්වේ නැත්තම් මාත පන්තිය ගමු. මධ්‍යස්ථයේ හොය ඉන්න ගියාම කරදරයිනේ පුතේ. මාතේ අරගෙන ගාන හදනවා. පොඩි වෙනසක් වෙනවා හැබැයි. දැන් පේලි 4ක වගුවක් නේ පුතේ මේ තියෙන්නේ. මේකට තව පේලියක් දාගන්න ඕනේ. උපකල්පිත මධ්‍යයන්නයක් යන්න නම්. හරිද? ඒ කියන්නේ පේලි 5ක වගුවක් හදා ගන්න ඕනේ. එතකොට මේක අපි පාවිච්චි කරන්නේ පුතේ ඇත්තටම ගාන සුළු කිරීම පහසු කරගන්න. මොකද මේ අගයන් දෙක මධ්‍ය අගයටයි සංඛ්‍යාතයටයි විශාල සංඛ්‍යා ආවට පස්සේ අපිට මේක සුළු කර ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. ඒක පොඩ්ඩක් අඩු කරගන්න, අවම කරගන්න තමයි මේ කියන උපකල්පිත මධ්‍යයන්නේ පාවිච්චි කරන්නේ පුතේ. හරි. අපි ඔය කියන විස්තරේ ඔය ගාන යටින් ලියලා නිකන් ඡේදයක් ලියාගෙන යන්න. හරි. කියන්නේ මධ්‍ය අගයට සහ සංඛ්‍යාතයට මධ්‍ය අගයට හා සංඛ්‍යාතයට විශාල සංඛ්‍යා පැමිණි විට විශාල සංඛ්‍යා පැමිණි විට සුළු කිරීම අපහසු වේ. සුළු කිරීම අපහසු වේ. එම අපහසුතාවය මගහැරවා ගැනීමට උපකල්පිත මධ්‍යයන්නයක්
උපකල්පිත මධ්‍යන්නයක් යොදා ගනිමින් ගැටලුව විසඳිය හැකිය. ගැටලුව විසඳිය හැකිය. හරි. අපේ ඊළඟ මාතෘකාව තමයි පුතේ මේක. අන්න මාතෘකාව ලියා ගන්න. උපකල්පිත මධ්‍යන්නේ ඇසුරින් සැබෑ මධ්‍යන්නය සෙවීම. උපකල්පිත මධ්‍යන්නේ ඇසුරින් සැබෑ මධ්‍යන්නය සෙවීම. අපි පුතේ මේ වැඩේ පොතේ ගානකින්ම හදලා පෙන්නමු. එතකොට හරියනේ. මාතෘකාව ලියලා ඔයාලා එනනේ 26 3 අභ්‍යාසී පළවෙනි ගානට. පළවෙනි ගානට 95 පිටුව. බලන්න පුතේ අපිට කියනවා එක්තරා රූපවාහිනී වැඩසටහනක් නරඹන ප්‍රේක්ෂකයන් 100කගේ වයස පිළිබඳ දත්ත ඇතුළත් වගුවක් පහද දැක්වේ. 100ක්. එහෙමනම් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය මෙම තොරතුරු වල මාත පන්තිය සොයන්න කියලා කියනවා. පුතේ මාත පන්තිය කියන්නේ ඉස්සෙල්ලා මම කිව්වා වගේ වැඩිම අගයන් සංඛ්‍යාවක් තියෙන පන්ති ප්‍රාන්තරේ. යට අගයෙන් බලන්නේ ප්‍රේක්ෂකයන් ගානේ. ප්‍රේක්ෂකයන් ගාන වැඩිම අගය 31. එහෙනම් 31ට අදාළ පන්ති ප්‍රාන්තරය වෙන්නේ 35යි 45යි. පළවෙනි කේ උත්තරය 35යි 45යි. තාම වගු වෙන්නේ නැහැ අපි. වගු වෙන්නේ කිව්වේ නැහැ තාම. ඊළඟට අපිට කියනවා පුතේ මෙම ප්‍රේක්ෂකයන් අතරින් 25ට වඩා අඩු වයසක් ඇති ප්‍රේක්ෂකයන් ගණන මුළු ප්‍රේක්ෂකයන් ගණනේ ප්‍රතිශතයක් ලෙස ලියන්න. දැන් අපි බලන්න ඕනේ වයස අවුරුදු 25 හෝ අඩු වයසක් ඇති ප්‍රේක්ෂකයෝ. වගුවේ මුල ඉඳන් බලන් ගියා නම් හරිනේ. 5යි 15යි අතර 7 දෙනෙක් ඉන්නවා. 15යි 25යි අතර 16 දෙනෙක් ඉන්නවා. එහෙනම් ওই ටික විතරනේ හරියන්නේ පුතේ. 16යි 7යි එක්කව ගලහම 23යි. 23යි. මේ ප්‍රේක්ෂකයන් ගණන මුළු ප්‍රේක්ෂකයන් ගණනේ මුළු ගානේ බෙදුවා පුතේ. ප්‍රතිශතයක් කරන්න කිව්ව ගාම 100 100 දෙනවා 23ක් ඉතිරි වෙනවා. උත්තරේ වෙන්නේ පුතේ 100ට 23. ඔන්න දැන් අපිට කියනවා පුතේ ගාන 35 45 පන්තියේ මධ්‍යගය උපකල්පිත මධ්‍යන්නේ ලෙසගෙන මෙම වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන්ගේ මධ්‍යන්නේ වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. දැන් පුතේ උපකල්පිත මධ්‍යන්නේ ගන්න කියනවනේ. එහෙනම් අපි අඳිනවා පුතේ පේලි 5ක වගුවක්. ඔන්න බලන්න මම හද නැහැ. එතකොට මුලම මේ තියෙන එක වයස. වරහන් මැද්දේ මම අවුරුදු කියලා කියනවා. ඊළඟට අපිට ඕනේ පුරුදු පරිදි මධ්‍යගයේ පේලියක්.
ඊට පස්සේ පුතේ අපි අලුතෙන් පේලියක් මේකට එකතු කරගන්නවා අපගමනය හරිද? එතකොට අපගමන පේලියක් අපි එකතු කරගන්න හදන්නේ උතනට අපගමනයට deviation කියන්නේ අපි මෙතන දානවා simple d ඊළඟට අපි දානවා සංඛ්‍යාතය මේක විදිහට නම් ප්‍රේක්ෂකයන් ගණන f ඊට පස්සේ අපි දානවා පුතේ අලුත් පේලිය fd ඉස්සෙල්ලා fx නේ දැම්මේ දැන් අපි දාන්නේ පුතේ fd පේලි පහ මාරු කරගන්න නැතුව ලියාගත්තොත් නම් ගාන හදන්න ගොඩක් ලේසියි පුතේ මොකද මාරු වුණාම වැඩේ කරදර වෙන්නේ හරි එතකොට අපි මේ අගයන් දෙක මෙතන දාගමු 5යි 15යි ඔයාලට දාන්න පුළුවන් මේ ගාන 15යි 25යි 25යි 35යි 45යි 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 55යි 55යි 65යි 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 ඉස්සල්ලාම ඔය ටික ලකුණු කරගන්නකො බලන්න පුතේ එතකොට මධ්‍යගය දානකොට පුතේ අපි කරන්නේ එකතු කරලා දෙකෙන් බෙදන්න නේ එහෙම නැත්නම් වෙනසෙන් භාගයක් ගන්න. මේ දෙන එකතු කළොත් 20යි 20 දෙකෙන් බෙදුවාම 10යි. එහෙම නැත්නම් 15න් 5 ගියාම 10යි පුතේ 10න් භාගයක් ගත්තාම 5යි. මුල ඉලක්කමට ඒ නිසා 5 5 එකතු කරලා යනවා. 15යි 5යි 20යි. 25යි 5යි 30යි. චුට්ටක් දාපු ගමන් මේකේ ලස්සන රටාවක් එනවනේ. 10 20 30 එනම් 40 50 60 70 ඔන්න දැන් අපි මේ අලුත් පේලිය පුරවන්නයි යන්නේ. දැන් අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම එකක්. 35 45 පන්තියේ මධ්‍යගය. මේ තියෙන 35 45 පුතේ. මේ තියෙන යාගේ මධ්‍යගය උපකල්පිත මධ්‍යයන්නේ ලෙසගෙන. මේක උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගන්න. අරගෙන සැබෑ මධ්‍යයන්නේ හොයන්න කියලා කියන්නේ. අපි එතකොට කරන්නේ මේ උපකල්පිත මධ්‍යයන්නේ ගන්න කියපු එකට බිංදුව මේ කොටුවක් ඇතුලේ ලියලා පුතේ ඒක ඉස්සරහට බිංදුව දාන්න. හරිද? මධ්‍යයන්නේ අන්තර තීරුව සම්පූර්ණ කරගන්න හදන්නේ දැන් සෝරි අපගමන තීරුව සම්පූර්ණ කරගන්න යන්නේ පුතේ. අපගමනය කියන එකේ තේරුම අපි මේ තෝරාගත්ත සංඛ්‍යාවත් එක්ක අනිත් සංඛ්‍යා කොච්චර අඩුද වැඩිද කියන එක. වෙනස. හරි? දැන් බලන්න මෙයාට වඩා මෙයා අඩුයිනේ පුතේ. 10ක් අඩුයි. ඒ නිසා අපි දානවා ඍණ 10. වෙන විදිහට කියනවා නම් 40න් 10ක් අඩු කරාම තියෙනවා. මේ දෙන්න අතර වෙනස 20යිනේ. එහෙනම් ඍණ 20. 40 20 ගියාම 20 එනවා. දැන් මෙතන 30ක් කියනවා. 40 30 ගියාම 10යි. හරි අපගමන. මෙයාට වඩා මෙයා වැඩි. එහෙනම් ඒ පැත්ත දාන්න. 10යි. 40යි 10යි 50යි. මෙතන 20යි. 40යි 20යි 60යි. මෙතන 30යි. 40යි 30යි 70යි. ඔන්න පුතේ අපගමන. හරි උපකල්පිත මධ්‍යයන්නේත් එක අනිත් සංඛ්‍යා කොච්චර එහෙට මෙහෙට වෙලා තියෙනවද කියන එක තමයි අපගමනය කියලා කියන්නේ. ඊළඟට මේ ටික ගුණ කර මේ පැත්තට ගන්නවා පුතේ අපි. ඍණ ධන දෙකම තියෙනවා කල්පනාවෙන් 210යි මෙතනයි 320ක් මෙතනයි 250ක් 21 බිඳුවෙන් ගුණ කරාම බිඳුවයිනේ පුතේ. ඒතකොට මේ දෙන්න ගුණ කරාම 140ක්
20 5ක් 100ක් 30 දෙකක් 60ක්. හරිද? ඊළඟට අපි මේ වගුවේ අපිට උත්තර ගන්න ලේසි වෙන්න හින ටිකයි ධන ටිකයි වෙන වෙනම එකතු කරලා ඉස්සරහ ලියාගමු. ඒක විශේෂයක් නෑ ලියන්නම ඕනේ කියලා. හැබැයි ලියාගමු. ඒතකොට වැඩේ ලේසියි. හරිද? මේ දි ටික එකහුව කළාම පුතේ අපිට එයි 0යි 5යි 2යි 7යි 1යි 8යි 780. මේ ටික එකහුව කළාම අපිට ලැබෙයි 0යි 6යි 4යි 10යි 300. ඊළඟට මේ f තීරුව එකතු කරනවා. සිග්මා ගානේ මුලින්ම කියන ප්‍රේක්ෂකයෝ 100ක් කිය කියලා එනවා. ඔය ටික එකතු කළාම කොහොමද 100 ලැබෙන්නේ? ඊළඟට මෙතන fd තීරුවනේ පුතේ. සිග්මා fd. සිග්මා fd කියන්නේ මේ ධන ඍණ තියෙන ලොකු ගානෙන් පොඩි ගාන අඩු කරලා ලොකු ගානේ ලකුණ දැම්මහම එන එක. ඉතින් මේක අපි ලියනකොට එක උත්තරේම දාන්න. එහෙම නැත්නම් මෙහෙම ලියන්න පුරුදු වෙන්න. ධනාගේ මුලින් ලියන්න 300. ඊළඟට ලියන්න ඍණාගේ 780. ඒක හරි ලේසි. මුකුත් ප්‍රශ්න නැහැ නේද උඩ පුතේ? 780ෙන් 300ක් අඩු කරන්න දී. 480යි ලොකු ගානේ ලකුණ ඍණ. හරි. අපි වගුව සම්පූර්ණ කරා පුතේ. වගුව සම්පූර්ණ කරන්න බලමු. වෙනස කරගලේ අපගමනයේ කියලා පේලියක් දාගත්තා. එකෙන් පොඩි වාසියක් එනවා අපිට සුළු කරගන්න ලේසියක්. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා මධ්‍යයන්නේ හොයාගන්න පොඩි සම්බන්ධයක්. හරිද? ඒක ලියා ගන්න ඉඩ ගන්න මම මෙන්න මේ සංඛ්‍යාව මකනවා පුතේ. ඊළඟට කියනවා පුතේ මෙහෙම එකක්. සැබෑ මධ්‍යයන්නේ කියලා ලියම ඇත්තා කියන්නේ. සැබෑ මධ්‍යයන්නය සමානයි. දැන් අපිට හොයන්න ඕන මධ්‍යයන්නේ පුතේ. ඒක සමානයි අපි ගන්නවා උපකල්පිත මධ්‍යයන්නය ධන අපගමන වල මධ්‍යයන්නය. ඔන්න ඔහොම සමීකරණයක් තියෙනවා පුතේ. සැබෑ මධ්‍යයන්නය සමානයි උපකල්පිත මධ්‍යයන්නය ධන අපගමන වල මධ්‍යයන්නය. මේක පුතේ අපිට මෙච්චර දිගට ලියන්න ඕනේ නැහැ ගානකදී. මතක තියාගන්න ලේසි. මෙහිම ලියාගත්තාම සැබෑ මධ්‍යයන්නය සමානයි උපකල්පිත මධ්‍යයන්නය ධන අපගමන වල මධ්‍යයන්නය. හරිම ලේසියි. සමා සමානයි උමා ධන අම. හරි. එහෙම මතක තියාගත්තාම උමා මාරි මතක තියෙන්නේ පුතේ නේද? සමා සමානයි උමා ධන අම. හරි. ඔන්න ඕකට ආදේශ කරනවා පුතේ. මේ ඔක්කොම ලියන්නේ නැහැ ගානකදී. හරි. උපකල්පිත මධ්‍යයන්නේ කියන්නේ පුතේ අපි කොටුවක් ඇතුලේ ලියපෙන්නේ. ඒ කොටුව ඇතුලේම ලියන්න 40 ධන අපගමන වල මධ්‍යයන්නේ කියන්නේ මේ දෙන්න බෙදුවාම ලැබෙන අගේ. එතකොට සංකේත වලින් ලියනවා නම් සිග්මා fd බෙදීම සිග්මා f. මෙතන එනවා පුතේ 40 ධන සිග්මා fd කියලා කියන්නේ ඍණ 480යි. එක ළඟ ලකුණු දෙකක් වැටුන හින්දා වරහණක් දැම්මා. සිග්මා f කියලා කියන්නේ පුතේ 100. ඊළඟට මේ දෙන්න කැපිලා මේක මෙතනම බෙදලා ඉවර කරනවා. 40 ධනයි ඍණයි සුළු වුණාම ඍණ සමහර විට මෙතන ඍණ වෙනවා. තව සමහර අවස්ථාවල ධන වෙනවා. ඒක අපගමනේ එන විදිය අනුව. 48 10න් බෙදුවාම 4.8. දැන් අපිට තියෙන 40න් 4.8ක් අඩු කරන්න. 40 කියන්නේ 40.0
4.8ක් අඩු කරනවා 10න් 8ක් ගියාම 2යි 9න් 4ක් ගියාම 5යි මෙතන දැන් තියෙන්නේ 3යි 35.2 දැන් පුතේ මේ එන්නේ වයසනේ අවුරුදු වලින් ඔය එන්නේ බලන්න ගානේ පැහැදිලිවම කියනවා මධ්‍යන්නේ වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්න ඕන පුතේ එහෙනම් වැඩියෙන්ම මෙයා ළඟ 35ට පූර්ණ සංඛ්‍යාවට දැන් අවසාන උත්තරේ අපි ලියනවා අවුරුදු 35යි කියලා අවුරුදු 35 එතකොට දැන් මේ ටික ඔක්කොම ලියමු පුතේ ගානක් හදනවනම් මෙතනින් එහාට ලිව්වා නම් ඇති. මෙතනින් එහාට ලියලා මේකත් නැතුව මේකම ලියන්නත් පුළුවන් ඉතින්. හරි. පොඩක් පුරුදු වෙන්නත් එක කීපයක් ලියමු ওই විදිහට. එතකොට හරි. හරි. ලියමු බලන්න පුතේ. හරි. ප්‍රශ්නයක් අහනවා පුතේ. උපකල්පිත මධ්‍යන්නේ මේක දාන්න නැතුව වෙන එකක් දාගෙන හැදුවොත්. දැන් වෙන එකක් දාන්න පුළුවන් නේ. මේ වගේ මොකක් හරි එකක් දාගෙන හැදුවොත් මේ උත්තරේ වෙනවද කියලා. පුතේ ඕකම එනවා. හදලා බලන්න ඕකම එනවා. මොකද මධ්‍යන්නේ වෙනස් වෙන විදියක් නැහැ. හැබැයි මේවට එන අගයන් වෙනස් වෙනවා. මෙතන අගය වෙනස් වෙලා අවුරුදු 35යි කියලා අවසානයේ තියෙනවා. අපි එයාලා කියන එක දාන්න ඕනේ හැබැයි. හොඳේ වෙන එකක් දැම්මොත් ලකුණු අඩු කරනවා. ඒගොල්ලෝ කියන එක අපි දාලා ගාන හදාගෙන යමු. හතරවෙනි ගාන විදිය. මේ හැරි ඉඳ ගන්නම්. හතරවෙනි ගානේ පළවෙනියට කියනම් මෙම ව්‍යාප්තියේ මාත පන්තිය සොයන්න. දැන් මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතේ වැඩිම තියෙන 21 ඒකට අදාළව තියෙන 251 275. මේක තමයි මාත පන්තිය. දැන් අපිට කියනවා මාත පන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයනේ විදිහට අරගෙන දිනකදී විකුණපු සහල් කිලෝග්‍රෑම් ගන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න. එහෙනම් ඉතින් අපි දැන් වගුව හදා ගන්න ඕනේ. මම මේ කෙටියෙන් ලියන්නම් මෙතන සහල් ප්‍රමාණය කියලා. කිලෝග්‍රෑම් ඊළඟට මෙතන සංඛ්‍යාතේ එහෙම නැත්නම් මේකට ගැලපෙන්න දෙනවා නම් දින ගන්න. දැන් ඔය ටික ලියා ගමු පුතේ. කියන ඒවා ටික උදේ ලිව්වේ ඊට පස්සේ පුතේ පුරුදු විදිහට මධ්‍යගය ලියන්න පුතේ. මේ දෙන්න අතර වෙනස අඩු කරලා බලන්න 175න් 151ක් 4යි 2යි 24යි පුතේ. 24න් භාගයක් ගත්තාම 12යි. එහෙනම් මුල ඉලක්කමන 12 12 එක්කව කරගන්න. 163යි.
188 213 238 263 288 313 338 363 දැන් අපිට කියන පුතේ ගානේ මාත පන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන්නේ ලෙස ගෙන කියලා. එතන මාත පන්තිය අපි හොයන්න ඕනේ. මෙතන ලොකු මාගේ 21නේ. 21ට අදාළ එක මේ පැත්තේ බැලුවා නම් හරියි. මෙතන නේද? මාත පන්තියේ මධ්‍යයගේ. මාත පන්තිය එතන යාගේ මධ්‍යයගේ. උපකල්පිත මධ්‍යයන්නේ ලෙස ගෙන කියනකොටම බිඳුවක් දාන්න. දැන් අපගමනයේ පුරවන්න පුතේ. මේ පැත්ත අනිවාර්යෙන් දෙන්න. අඩුයිනේ. අනිත් පැත්ත දාන්න. එකක් අඩු කරලා බලන්න කීයක් එනවද කියලා. එතකොට හරියි. 263න් 238ක් අඩු කරලා බලන්න. 13 8ක් ගියාම 5යි. දෙකෙන් 5න් 3ක් ගියාම 2යි. 25ක වෙනසක් තියෙනවා. අනිවාර්යෙන් පුතේ මේ දෙන්න 50ක වෙනසක් එනවා. එහෙනම් මෙයා 75යි. 25 25 නේ යන්නේ 100යි. හරි. මෙයාට වඩා මෙයා 25ක් වැඩි. දැන් මෙයා 50ක් වැඩි. මෙයා 75ක් වැඩි වෙයි. මෙයා 100ක් නෙවෙයි. එහා පැත්තට වැඩි කරලා ගන්න වැඩි ඔයාලා කරන්න. ඊට පස්සේ මෙතන සිග්මා f දාගන්න. සිග්මා f d දාගන්න. ඊට පස්සේ මේ සමීකරණයට ආදේශ කරන්න. සමා සමානයි උමාදානම. අන්න ඒකට ආදේශ කරලා උත්තරේ අරගන්න. අරගෙන ආසන්න පූර්ණ සංඛ්‍යාවටම ගන්න ඊළඟ පොලිමේ. මොකද අහනවා අපෙන් ආසන්න පූර්ණ සංඛ්‍යාවට කීයද කියලා. මෙතන ගන්න දෙයක්. මෙතන මේ දින 500ක්. මෙතන දින 7:25යි 3ක් ඉතුරුයි 49යි 50යි 52යි 52යි. ඉතින් ආල්සරයක් 350 මෙතනේ 250 මේක බිඳුවක්. ඊළඟට ඒ ටික වෙනම ඉස්සරහට ಗುಣ කරලා දාගත්තොත් ලේසි වෙයි. නැත්තම් ඔයාලට කරදරයි ආයෙසරයක් හදාගන්න ගියාම. අන්තිමට හරි ගමන්නේ දාගන්න. මෙතනේ 400ක් 500ක් වරක් 40යි අපරාධ ඉතුරුයි 8 වරක් 4 56යි 600ක් ඉතලක් 600 මේ ටික වෙනම ගමු මේ ටික වෙනම ගමු 10යි 2100 දෙකකට පොඩ බල්ලා කියන්නේ 2100 කියලා. මෙතන මම ඉඩමදි හින්දා මේ පැත්තට කියන්න යන්නේ. 5යි 10යි 12යි 12යි සක්කිදුයි 5යි 10යි 15යි 16යි. වැරදි නම් කියන්න.
මෙතන ලියනකොට ලොකුවාගේ මේ ධනාගේ මුලට ලියන්න. එතකොට හරි. 2100 දෙන 1625. 2600 දෙන 1625. එතකොට හරිනේ. අඩු කළාම 475ක් එයිනේ. දැන් මේක එකහුව කරලා මෙතනට ගන්න පුතේ. මෙතනට මම හිතන්නේ 90 වෙන්න ඕනේ. දින 90ක් තුල කියලා ගාණ කියනවනේ. ඔව් 90ක් එනවා. දැන් ඔයාලට පුළුවන් මෙතනට දාන්න. උපකල්පිත මධ්‍යයන්නේ කියලා කියන්නේ පුතේ 263යි ධන සිග්මා FD කියන්නේ ධන අගයක් මේකේ 475 බෙදීම 90. දශම තියලා බෙදා ගන්න ඉස්සෙල්ලා මම බෙදුවා වගේ හරි ලේසි එතකොට. 90න් බිංදුව කපලා දශම ස්ථානයක් තියන්න. එතකොට බෙදන්න ලේසි පුතේ. නමර 45 දෙයක් ඉතුරුයි 25 දශමයක් තියමුදේ 218යි නමර කොමනේ 5.2.7යි ඔහොම දිගට යනවා පුතේ 263ට 5ක් එක්ක උගලහම 268.2.7ක් වෙනවා. අපිට කියනවා පුතේ මේකේ මධ්‍යයන්හි සහල් ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලියන්න. එහෙනම් මේක 268ට තමයි ළඟ. කිලෝග්‍රෑම් 268. ඒ කියන්නේ එක දවසකදී කිලෝග්‍රෑම් 268යි කියන එක තමයි තේරුම. එක දවසකදී කිලෝග්‍රෑම් 268ක් විකුණනවා පුතේ. ඊට පස්සේ එහෙමනම් අහනවා පොඩි ප්‍රශ්නයක් අහන්න පුතේ මේක අපි ඒකට උත්තරේ ලියලා මෙමු. දැන් අපෙන් අහනවා මෙම වෙළඳ රටාව ඉදිරි මාස දෙක සඳහා බලපවත්වන්නේ නම් දින 60ක් සඳහා ගබඩා කරගත යුතු සහල් ප්‍රමාණය සොයන්න කියනවා. මේන එක දවසකටනේ පුතේ. එහෙනම් මාස දෙකක් එහෙනම් දින 60ක් නේ බලන්න ඕනේ. මේක 60ෙන් ගුණ කරගන්න. මේ ලැබෙන අගය 60ෙන් ගුණ කරගන්න. 268 ගුණ කිරීම 60. ගුණ කරලා දාගන්න පුතේ. ඕක තමයි එතකොට මාස දෙකට ගබඩා කරගන්න ඕනේ සහල් ප්‍රමාණය වෙන්නේ. ගුණ කරලා බලන්න. ඉත ලොකු ගාණක් එයි. ඉතින් මෙතන ඉන්න ඕනේ 16080ක් කියලා. 16080ක්. දැන් අපෙන් අහන තව එකක් අන්තිම ප්‍රශ්නයකේ මෙම කාල පරිච්ඡේදය තුළ යම් දිනක අලවිය කිලෝග්‍රෑම් 300ට වැඩි වීමේ සම්භාවිතාව සොයන්න කියලා. 300ට වැඩි වීම පුතේ. දැන් මෙතනින් හොයාගමු 300ට වැඩි. මේ තියෙන්නේ 300නේ. 300ට වැඩි කිව්වහම මෙතනින් 300 ගන්න බෑ 300 15 ටික වෙන්න ඕනේ. ඒ දින ගාන තමයි එකහු කරන්නේ නේ. 300ට වැඩි ඔය ටිකනේ වෙන්න ඕනේ. 6යි 8යි එකහු කළාම 14යි 14යි 10යි 24යි නේ.
එතකොට පුතේ 24යි සම්පූර්ණ දින 90ක් තියෙනවා. එහෙනම් 90 24යි. ඔන්නම් චුට්ටක් බෙදන්න පුළුවන් 3ෙන් 3 වරක් 8යි 30යි තවත් බෙදුවේ ඉන්නේ. 6ම බෙදුවන එකපාර ඉවරයි හැබැයි 6 වරක් 4යි 6 වරක් 15යි. 90 24 තිබ්බට කමක් නැහැ. ඔයාලට ඕනනම් මේ අගයට තියාගන්න පුළුවන්කම තියෙනවා.